අපේ අන්තිම සතිය මාතෘකාව වෙලා තියෙන්නේ if then else. The last week topic is if then else. හරි. ඒකෙදි අපි උදාහරණ දෙකක් ලියලා තියෙනවා. අද ලියා ගන්න තුන්වෙනි උදාහරණය. Example number 3. තුන්වෙනි උදාහරණය. ඒ ගිය සතියේ අන්තිමට කරලා තියෙන නෝට් එකටම එකතු කරගන්න එතන ඉඳන් තුන්වෙනි උදාහරණය. හරි. හොඳයි. මේව ලියන්න. x හා y යන x හා y යන හරි x හා y යන වටිනාකම් දෙකෙන් x හා y යන වටිනාකම් දෙකෙන් විශාලතම වටිනාකම නිරූපණය කිරීම x හා y යන වටිනාකම් දෙකෙන් විශාලතම වටිනාකම නිරූපණය කිරීම. Find the largest value from x and y. Find the largest value from x and y. x හා y යන වටිනාකම් දෙකෙන් විශාලතම වටිනාකම සෙවීම. Find the largest value from x and y. දැන් ළමයි මෙතන xy කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒවට දීලා තියෙන වටිනාකම් මොනවද කියලා අපි දන්නේත් නැහැ. ඒක අපි එහෙම assign කරන්න, කියන්නේ ආදේශ කරන්න අවශ්‍යත් නැහැ. ඕගොල්ලෝ xy ආදානය කරගෙන xy දෙන්නගෙන් ලොකු මොකක්ද කියලා ප්‍රතිදානය කරන්නයි ඕනේ. output එකට එන්න ඕනේ x ප්‍රතිදානය කිරීම y ප්‍රතිදානය කිරීම. output x output y කොහොමයි එන්නේ. හරි. හොඳයි. බලන්න try එකක් දෙන්න. හොඳයි. කොට ආයෙත් බලමු. ඔන්න අපි ඇඳා x හා y ගෙන් වැඩිම වටිනාකම අපිට හොයන්න ඕනේ. හරි? Find the largest value from x and y. අන්න අපි ස්ටාර්ට් කළා, ආරම්භ කළා අපේ flow chart එක. There has a input, මෙතන තියෙනවා ආදානයක්. x and y. x and y are the inputs. x හා y ලබා ගැනීම get x and y. හරි? There are no any calculations. There are no any process. මෙතන කිසිම ක්‍රියාවලියක් නැහැ, ගණනය කිරීමක් නැහැ. There has a comparison. මෙතන තියෙන්නේ සංසන්දනය කිරීමක්. There has a comparison. සංසන්දනය කිරීම. හරි අපි මේ xy වලින් අපි ගන්නවා x වැඩි නම් y කරනවා. If x is greater than y. If x is greater than y. x y ට වඩා වැඩි නම් just o x ප්‍රතිදානය. Display x. No y ප්‍රතිදාන නැත y ප්‍රතිදානය කරා. ඊට පස්සේ ළමයි x ප්‍රතිදානය කළත් y ප්‍රතිදානය කළත් ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙන්න ඕනේ. ඒ නිසා අපි මෙහෙම ඇඳලා තියෙනවා මේක ස්ටොප් කරන්න. හොඳයි. ඊට පස්සේ මේකට සූඩා කෝඩ් එක ලියන්න ඕනේ. දැන් මේ ෆ්ලෝ chart එකනේ. සූඩා කෝඩ් එකක් ලියන්න ඕනේ. හරිද? සූඩා කෝඩ් එක මම පැත්තේ ලියන්නද? begin මේ මෙහෙමයි දැන් මම languages දෙකෙන්ම එකපාර අඳින්න බැරි හින්දා තමයි මෙහෙම අඳින්නේ. එතකොට ඉංග්‍රීසි වලින් ලියුවාම සිංහල අයට කන්වර්ට් කරගන්න. සිංහලෙන් ලියුවාම ඉංග්‍රීසි අය කන්වර්ට් කරගන්න පුළුවන් විදිහට තමයි මම ලියන්නේ. හොඳද? නැත්තම් හැමෝම ලියන එකේ ලියන්න එපා. දැන් සිංහල මීඩියම් අය සිංහලෙන් කරන්නේ. ඒ නිසා හැමදේම පුළුවන් තරම් ඒවා සිංහලෙන්. දැන් මේ සූඩා කෝඩ් ලියද්දී හැම එකම සිංහලෙන් ලියන්න බෑ. අදාළ වචන ඉංග්‍රීසියෙන් ලියන්න. නමුත් අනිත් ටික මේ සිංහලෙන් ලියන්න පුළුවන් ටික සිංහලෙන් ලියන්න. මොකද ඒක ගැටලුවක් නෑ. දැන් මෙතන මේ මම ඉංග්‍රීසියෙන් ලියන්නේ begin get x and y. x හා y ලබා ගැනීම. හරිද? ඊට පස්සේ මෙතන if x greater than y then x y ට වඩා වැඩි නම් then ඊට පස්සේ පොඩ්ඩක් ඇතුළට වෙන්න ලියනවා display නැත්නම් output x
x ප්‍රතිදානය else එසේ නැතිනම් if not else display y ප්‍රතිදානය. එතකොට මේවා මේක මේවා මේ පේලිය මේවා ඒවා ඉංග්‍රීසි වලින්මයි ලියන්නේ. මේ පේලිය සිංහලෙන් ලියන්න පුළුවන්, මේක සිංහලෙන් ලියන්න පුළුවන්, මේක සිංහලෙන් ලියන්න. if එකකින් පටන් ගත්තාම end if එකකින් ඉවර කරන්න ඕනේ. ඒක තමයි නීතිය. begin කරාම end කරන්න ඕනේ ආරම්භය අවසානය. හරි. මේක වහනවා ෆ්ලෝ chart එක ඇඳලා ඉවරයි. ලියන්නද? අදාගන්න අංකවල තියෙනවා. හරිද? ඔව් ඩිස්ප්ලේ වෙනුවට output x දාන්න පුළුවන්. හරි කිසි ප්‍රශ්නයක් නැහැ හොඳේ. display x output x. මොකද ඕගලන්ට ගොඩාක් එක්සෑම් එකේදී කියන්නේ මුල් කාලේ ව්‍යුහගත වලට ඇවිල්ලා තියෙන්නේ මේ if else වලින්. දැන් මම ඊළඟට දෙනවා කීපයක්. ඊළඟට දෙන දෙක එක්සෑම් A levels වලට ආපු දෙකක්. හරි? එතකොට මේ සූඩා කෝඩ් එක ෆ්ලෝ chart එක ඇවිල්ලා තියෙන්නේ මේවෙන්. වැඩිපුර. MCQ වලදී ගත්තත් ගොඩාක් එනවා if else වලින්. මොකද ඊළඟ එක එනවනේ if else if එක ටිකක් දිගයිනේ. ඒකෙන් ඇවිල්ලා නැහැ එක්සෑම් එකට. මේකෙන් තමයි එන්නේ. ඒ නිසා මේක හරියට දැනගන්න ඕනේ. පැහැදිලි. එතන ලොකු දෙයක් නැහැ. මේ කරන මම එකක් කිව්වනේ එකක් බලන් එකක් අඳින්න පුරුදු වෙන්න එපා. හැමතිස්සෙම දෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන අඳින්න උත්සාහ කරන්න. හරි? හොඳයි. හරි නේද? අපි ඊළඟ එකට යමුද? උදාහරණයක්.
හරිද? මේ හරි දැව්වම හරි කියලා කියන කෙනෙන්නේ මෙච්චර විසි ගානක් විතර. හරි සර්. මං ඕනේ අනිත් එක්කෙනා කියයි කියලා බලන්න. හරි. ලියන්න උදාහරණ 4. හතරවෙනි උදාහරණය. පූර්ණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්ද පූර්ණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්ද නැතහොත් ඍණ සංඛ්‍යාවක්ද පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්ද නැතහොත් ඍණ සංඛ්‍යාවක්ද යන්න නිරූපණය කිරීම. පූර්ණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්ද නැතහොත් ඍණ සංඛ්‍යාවක්ද යන්න තීරණය කිරීම. හරි. display the integer value is positive or negative. Display the integer value is positive or negative. පූර්ණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද යන්න තීරණය කිරීම. Display the integer value is positive or negative. හොඳයි. දැන් මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්නවා ධන සංඛ්‍යා කියන්නේ බිඳුවට වඩා වැඩි සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යා කියන්නේ බිඳුවට වඩා අඩු සංඛ්‍යාවක්. නේද? එතකොට තමයි බිඳුව කියන එක මේ දෙකටම අයිති වෙන්නේ නැහැ. හරිද? නමුත් ඕගොල්ලෝ බිඳුව ගැන එච්චර කල්පනා කරන්න යන්න එපා මෙතනදී. බිඳුවට වඩා වැඩි ඒවා ධන සංඛ්‍යා විදිහටත් අඩු ඒවා ඍණ සංඛ්‍යා විදිහටත් ගන්න. බිඳුව කියන එකේ ගැටලුව විසඳන්න වෙන්නේ ඊළඟට එන if then else if කියන එකේ. තේරුණාද? ඒ නිසා වැඩි තර්ක කරන්න යන්න එපා. බිඳුවට වඩා වැඩි නම් ධන සංඛ්‍යාවක් කියන්න, බිඳුවට වඩා අඩු නම් ඍණ සංඛ්‍යාවක් කියලා කියන්න. දැන් මේක විභාග ප්‍රශ්නයක්. හරිද? ඒකේ කොටස් තුනක් තිබුණා. එකක් අහලා තිබුණා සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් ඔබ ධනද ඍණද යන්න තීරණය කරන්නේ කෙසේද? How to decided the integer value is positive or negative. ඉතින් ලියන්න තිබුණා. ඒතකොට ඒක ලියන්න ඕනේ. අපි වචනේ ලියන්න ඕනේ බිඳුවට වඩා වැඩි නම් ධන සංඛ්‍යාවක් ලෙස, බිඳුවට වඩා අඩු නම් ඍණ සංඛ්‍යාවක් ලෙස නිරූපණය කිරීම. ඊට පස්සේ ඒකට ෆ්ලෝ chart එකක් දෙන්න තිබුණා. ඒකට සුඩා කෝඩ් එක ලියන්න තිබුණා. හරිද? දැන් මෙතනදී මම අර කිව්වේ බිඳුව ගැන හිතන්න යන්න එපා. බිඳුවට වඩා වැඩි ඒවා මේ ධන සංඛ්‍යා අඩු ඒවා ඍණ සංඛ්‍යා විදිහට ගන්න. හරි? හොඳයි. කරන්න බලන්න.
හොඳයි. අය මුලින්ම ගමු start. හරි? ආරම්භය. ආරම්භය. Get integer value. නැත්නම් integer number. number අපි ගමු a a. හරි? පූර්ණ සංඛ්‍යාව ලබා ගැනීම. a ලබා ගැනීම. පූර්ණ සංඛ්‍යාව a ලබා ගැනීම. හරිද? ඊළඟට ඔන්න බලනවා. හරි? a වැඩිද බිංදුවට. a is greater than 0. a බිංදුවට වඩා වැඩි නම් අපි ලියනවා yes. a is a positive number. a ධන සංඛ්‍යාවකි. a ධන සංඛ්‍යාවකි. no a is a negative number. A is a negative number. And a ऋण संख्यावकी. a ऋण संख्यावकी. stop. අවසාන. මෙතන මේ a කියන එක නැතත් කමන්නේ හොඳද? මෙතන a කියන එක නැතත් කමක් නැහැ. නිකම්ම ධන සංඛ්‍යාවක ඍණ සංඛ්‍යාවක කියලා ලිව්වත් ඇති. positive number display positive number display negative number. නැත්නම් ඔයාලා කියන්න පුළුවන් ධන සංඛ්‍යාවක් ලෙස ප්‍රතිදානය කිරීම ඍණ සංඛ්‍යාවක් ලෙස ප්‍රතිදානය කිරීම. තේරුණා? කැමති විදිහකට ලියන්න පුළුවන්. ඔයා මේ විදිහටම අනිවාර්යයෙන් ලියවෙන්න ඕනි කියලා නියයක් නැහැ. හරි? හදයි. හදා ගන්න අඩුපාඩු. සූඩෝ කෝඩ් එක ලියන්න තනියෙන්.
අඩුපාඩු තියෙනවා හදාගන්න. අයිනේ අපි ඊළඟ උදාහරණයට යනවා. ලියාගත්ත නේද මේක? ව්‍යාජ කේන්ද්‍රය. හරි. හොඳයි. ලියන්න ඊළඟට 4 5 පස්වෙනි උදාහරණය. මේකත් පරණ පාස් පේපර් එක ව්‍යුහගත වලට ආව ප්‍රශ්නයක්. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න තීරණය කිරීම. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න තීරණය කිරීම. finding whether a number is odd or even. Finding whether a number is odd or even. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න තීරණය කිරීම. Finding whether a number is odd or even. ඔත්තේද ඉරට්ටේද. හොඳයි ඉස්සෙල්ලාම මට කියන්න මේ ඕගොල්ලෝ හිතන්න කොහොමද අපි සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා තීරණය කරන්නේ. ඒක ඕගොල්ලෝ දන්නවා ඕනෑම සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා වටිනා කියන්නේ පිළිතුර නෙමෙයි සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුව නම් නේද? ඉතිරිය බිඳුව නම් if number divide by 2 and නැත්නම් number divided by 2 and remainder is 0. ඉතිරිය බිඳුව නම් එහෙනම් අපි කියනවා ඒකට ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. even නම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුව වෙන්නේ නැත්නම් අන්න අපි ඒකට කියනවා ඔත්තේ සංඛ්‍යාව. odd number. තේරුණාද? එහෙනම් ඕක තමයි නිරූපණය කරන්න ඕනේ. ඕක නිරූපණය කරන්න ඕනේ. හරි? ඉස්සෙල්ලාම ඕගොල්ලෝ flow chart එක අඳින්න. ගැලීම් සටහන. ඊට පස්සේ සුඩකෝඩ් එක ලියමු මේකට අනුව. ගැලීම් සටහන ආකාර දෙකකට අඳින්න පුළුවන්. දැන් ඔයගලන්ට මේක එකපාරට ලියන්න බෑ ළමයි සමානයි බිඳුවයි කියලා. මොකද උත්තරේ නෙමෙයි සමාන වෙන්නේ නේද? ඉතිරියයි සමාන වෙන්නේ. මේකට දැන් සමහර වෙලාවට එක එක පරිගණක භාෂාවල තියෙන ක්‍රමවේද පාවිච්චි කරන්නේ නෑ. කෙලින්ම මේක නෝමලි ලියන්න පුළුවන් මේ. වචනේ ලියන්න පුළුවන්. මේක ඇතුලේ වචනේ ලියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ලිව්වේ අද වැසි වැටුනොත් කියලානේ. if rains today කියලා වචනේ ලියුවා. අය විදිහට ලියන්න පුළුවන් උගලන්ට මේක ඇතුලේ. සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරිය බිඳුව වන්නේ නේද? if number divide by 2 and remainder is 0. එහෙනම් බිඳුව නම් ඉරට්ටේ නැත්නම් ඔත්තේ. හරි. හොඳයි. උත්සාහයක් දාන්න බලන්න. මේකේ විභාගයේ ප්‍රශ්නේ අහලා තිබුණේ මෙහෙමයි. සංඛ්‍යාවක් ඔත්තේ දිගට්ටේද යන්න ඔබ තීරණය කරන්නේ කෙසේද? How you decide the integer value is odd or even? ඊම අහලා තිබුණා. ඒක සෙල් ලියන්න ඕනේ පොඩි වචනේ ලියන්න. ඊට පස්සේ ඒක කන්වර්ට් කරන්න කිව්වා flow chart එකට. ඊට පස්සේ තිබුණා සූඩකෝඩ්. හරි? ගැලීම් සටහන ඇඳලා ඊට පස්සේ ව්‍යාජකය. හරි? හොඳයි. ඉතින් එතකොට මේක ක්‍රම දෙකකට අඳින්න පුළුවන් මම එකක් අඳින්නම්. ආරම්භය start
සංඛ්‍යාව ලබා ගැනීම get number සංඛ්‍යාව ලබා ගැනීම සංඛ්‍යාව ලබා ගැනීම get number ඊට පස්සේ මෙහෙම ලියනවා මම දෙවිදිහටම ලියන්න ඕනේ දෙවිදිහම ඇද ගන්න හරිද සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරිය බිඳුව වේ නම් හරි සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරිය බිඳුව වේ නම් හරි if remainder is 0 when number divide by 2 when number divided by 2 සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරිය බිඳුව වේ නම් if remainder is 0 then number divided by 2 oh ඉරට්ටේ සංඛ්‍යාවකි no නැත ඔත්තේ සංඛ්‍යාවකි and even number no and odd number අවසානයි stop හරිද ඔය එක ක්‍රමයක් තව ක්‍රමයකට මේක අන්න දෙන්නේ කොහොමද හරි දැන් ළමයි මේ විදිහටම ආරම්භ කරනවා ආරම්භය හරි සංඛ්‍යාව ලබා ගැනීම get number ඊට පස්සේ ළමයි අපි මෙහෙම ක්‍රියාවලියක් දානවා process එකක් තේරුණාද මෙහෙම ඍජු කෝණාශ්‍රය ක්‍රියාවලියක් දානවා හරි සංඛ්‍යා ඒකේ ලියනවා r මේ r කියන්නේ r සමානයි ඉදිරිය remainder
R කියන්නේ මොකද්ද? ඉතිරිය remainder. එකක් පැත්තකින් ලියා ගන්නවා. හරි? R සමානයි සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරි. R සමානයි සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරි. හරි? ඊට පස්සේ දැන් බලනවා මොකක්ද බලන්න? R සමානද බිඳුවට. ඉතිරිය බිඳුවට සමානයි. අන්න මේ වගේමයි. ඔව් ඉරට්ටේ නෑ ඔක්ටේ. හරි? මෙතනට එන්නේ R equals the remainder when number divided by R equals the remainder when the number divided by 2. ඉතුරු ටික මේ වගේම තමයි ළමයි. ඉතුරු ටික මේ වගේම තමයි. දෙකම ලියා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති එකකින් ව්‍යාජකේත ලියන්න පුළුවන්. කැමති එකකින් ව්‍යාජකේත ලියන්න. හරි. හරි මම එක විදිහකට ලියන්න ඔයගොල්ලෝ කැමති විදිහක් බලන්න ආරම්භය සංඛ්‍යාව ලබා ගැනීම R සමානයි සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරිය if R සමානයි බිඳුවට then ඉරට්ටේ සංඛ්‍යාවකි නැත්නම් ළමයි මෙහෙම ලියන්නත් පුළුවන් හොඳේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස ප්‍රතිදානය කිරීම හරි output and even number දැන් මේකේ අර දැන් පළවෙනි ක්‍රමයට කවුරු හරි ලිව්වා නම් මේක නෑ එතකොට හරි කෙලින්ම ලියනවා if දාලා එතකොට ටිකක් මෙතන දිගට ලියන්න වෙනවා හොඳේ if සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉදිරිය බිඳුව වන්නේ නම් then හරි if remainder is 0 when number is divided by 2 කියලා දිගටම ලියන්න අවුලක් හරි ඊට පස්සේ else එහෙම නැත්නම් ඔත්තේ සංඛ්‍යාව if වලින් පටන් ගත්තොත් end if වලින් ඉවර වෙනවා ආරම්භ කළොත් අවසාන අපි එතකොට උදාහරණ පහක් අපි ලිව්වා
හරි. අපි එන ඊළඟ එකට යමු. මේක හරි නේද? අපි ඊළඟ එකට යමු. හොඳයි. මේකෙන් තව එකක් කරනවා අන්තිම එක. ඒක චුට්ටක් වෙනස් විදිහකට. මෙව ලියන්න. එතකොට උදාහරණ 6. උදාහරණ 6. Example number 6. ලියන්න. සේවකයෙකුගේ වැටුප සේවකයෙකුගේ වැටුප සේවකයෙකුගේ වැටුප සේවකයෙකුගේ වැටුප 50000ට වඩා වැඩි නම් සේවකයෙකුගේ වැටුප 50000ට වඩා වැඩි නම් සේවකයෙකුගේ වැටුප 50000ට වඩා වැඩි නම් වැටුපෙන් 100ක 10ක් ලෙසද වැටුපෙන් 100ක 10ක් ලෙසද සේවකයෙකුගේ වැටුප 50000ට වඩා වැඩි නම් වැටුපෙන් 100ක 10ක් ලෙසද 50000කට අඩු හෝ සමාන නම් 50000කට අඩු හෝ සමාන නම් 50000කට අඩු හෝ සමාන නම් සියයට 7ක් ලෙසද සියයට 7ක් ලෙසද දීමනාවක් ගණනය කරනු ලැබේ. දීමනාවක් ගණනය කරනු ලැබේ. දීමනාවක් ගණනය කරනු ලැබේ. ලියන්න අන්තයි. The company decided to calculate the bonus for their employees decided to calculate the bonus for their employees according to salary. According to salary. According to salary. If salary is greater than 50,000, if salary is greater than 50,000, if salary is greater than 50,000, the company is decided to calculate the bonus for their employees according to salary, according to their salary. If salary is greater than 50,000, the bonus is calculated by 10%. The bonus is calculated by 10%. The bonus is calculated by
10%. If the salary is equal or less than, if salary is less than or equals to, if salary is less than or equals to 50,000, the salary is less than or equals to 50,000. Bonus is calculated by 7%. By 7%. හරි හොඳයි සිංහල මීඩියම් අය ලියන්න මෙහෙම ගැලීම් සටහනෙන් හා ව්‍යාජකේතෙන් දීමනාව ගණනය කර ප්‍රතිදානය කළ යුතුයි. ගැලීම් සටහනෙන් හා ව්‍යාජකේතෙන් දීමනාව ගණනය කර ප්‍රතිදානය කළ යුතුයි. The flowchart and pseudocodes needs to calculate the flowchart and pseudocode needs to calculate the flowchart and pseudocode needs to calculate an output bonus value. Need to calculate an output bonus value. Needs to calculate an output bonus value. හරිද? හොඳයි මේක අහගන්නකෝ. දැන් සාමාන්‍යයෙන් කිටි ක්‍රමයේ තමයි වැටුප 50000ට වඩා වැඩි නම් 10%ක් කියලා ප්‍රතිදානය කරනවා. නැත්නම් 107ක් කියලා ප්‍රතිදානය කරනවා. දැන් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේදී ඔයගොල්ලන්ට අවුට්පුට් කරන්න තියෙන්නේ ප්‍රතිදානය කරන්න තියෙන්නේ percentage එක නෙමෙයි. ප්‍රතිශතය නෙමෙයි. ඕගොල්ලෝ මේ ෆ්ලෝ chart එක ඇතුලේ පෙන්වන්න ඕනේ දීමනාව නැත්නම් බෝනස් එක ගණනය වෙන විදිය. ගණනය වෙන විදිය පෙන්නලා ඕගොල්ලෝ දීමනාවයි ප්‍රතිදානය කරන්න ඕනේ. තේරුණාද? මොකද ප්‍රතිදානය කරන්න ඕනේ? දීමනාවයි ප්‍රතිදානය කරන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලන්ට එකපාරට බෑ 50000ට වැඩි නම් 10%ක් ප්‍රතිදානය කරන්න. එහෙම නැත්නම් 107ක් ප්‍රතිදානය කරන්න කියලා percentage එක වැඩක් නැහැ. අපිට ඕනේ මේක ඇතුලේ ගැලීම් සටහන ඇතුලේ දීමනාව ගණනය කරලා ඒ දීමනාව ප්‍රතිදානය කරන්න. හරි? ඒ නිසා ඔයගලන්ට මේකෙදි සිද්ධ වෙනවා ක්‍රියාවලි කොටු දෙකක් පාවිච්චි කරන්න. හරි? decision symbol මේ process symbols දෙකක් පාවිච්චි කරන්න. හැබැයි ඔයගලන්ට එක output එකකින් වැඩේ කරන්න පුළුවන්. හරි? දැන් කටුවට අඳින්න බලන්න පොඩි උත්සාහයක් දාන්න. පොඩි උත්සාහයක් දාන්න කටුවට අඳින්න. උත්තරේ දෙනකම් බලන් ඉන්න එපා හොඳේ. වැරදෙන්න හරිය අඳින්න. එතකොට තමයි පුළුවන් වෙන්නේ. හොඳයි. බලමු. start හරි මේකට මොකක්ද කරන්නේ get salary වැටුප් ලබා ගැනීම හරි ඊළඟට මේකෙදි බලනවා salary වැඩි නම් 50000 හරි
සැලරි එක 50000ට වඩා වැඩි නම්. yes ඔව් ළමයි අපි ඒකේ ප්‍රතිදානයක් නෙමෙයි දාන්නේ මේ තීරණ කොටුව. තීරණ කොටුව නෙමෙයි මේ ක්‍රියාවලිය කොටුව. බෝනස් සමානයි සැලරි වැඩි කිරීම සියයට 10. මේ තරුව දැනට කමක් නැහැ වැඩි කිරීමට නේ. හරි අපි ප්‍රෝග්‍රෑමින් වල තරුව තමයි වැඩි කරන්න පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ තරුව දැනට ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙම නැත්නම් වැඩි කිරීම ගන්න නැත්නම් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. මේකේ වැඩි කිරීම 10 බෙදීම 100 එහෙම ලියන්නත් පුළුවන්. එහෙම ලියපුවාය කමක් නැහැ. හොඳ එහෙම ලියුවා. හරිද? මෙහෙමත් අවුලක් නැහැ. මේක ලියනවා නෑ දීමනාව සමානයි දීමනාව සමානයි වැටුප වැඩි කිරීම 110. මේක තමයි මෙතන තියෙන්නේ. හරි? ඊළඟට නැත. බෝනස් සැලරි වැඩි කිරීම 100%. හරිද? ඊට පස්සේ දැන් මෙතනදී බෝනස් එක හැදෙනවා මෙතනදී බෝනස් එක හැදෙනවා මෙතනත් දීමනාව දැන් මෙතනත් එනවා දීමනාව සමානයි වැටුප වැඩි කිරීම 107. හරි එතකොට මෙතනත් දීමනාව හැදෙනවා මෙතනත් දීමනාව හැදෙනවා හැබැයි එක වෙලාවකට හැදෙන්නේ එක දීමනාවයි නේ එක වෙලාවකට හැදෙන්නේ එක්ක 100ට 10ට එක්ක 50000ට වඩා වැඩි වෙනවා එක්ක 50000ට වඩා අඩු වෙනවා. හරි? එතකොට එක වෙලාවකට හැදෙන්නේ එක දීමනාවක්. මොකක් හරි. එක බෝනස් එකක්. එහෙනම් ළමයි අපි මෙතනට දානවා ප්‍රතිදාන. එක ප්‍රතිදාන. මොකක්ද? output bonus. මේ ඊතලේ මෙතන දාන්නේ. එතකොට මෙතනිනුත් බෝනස් එනවා මෙතනිනුත් බෝනස් එනවා දෙකෙන් එකයි එක වෙලාවකට එන්නේ දෙකෙන් මොකක් හරි අවුට්පුට් එක. ස්ටොප්. දීමනාව ප්‍රතිදාන. දීමනාව ප්‍රතිදාන. හරි අඩුපාඩු දෙන හදාගන්න. දැන් කවුරු හරි අවුට්පුට් දෙකක් දාලා තිබ්බනම් මෙතනත් එකයි මෙතනත් එකයි. ඒක වරදක් නෑ හරිද? එතකොට ඒක අපිට තව කෙටි කරගත්ත හැකි ඒක අවුට්පුට් එක මේ මේ අවුට්පුට් සිම්බල් එක ඇතුලේ මේක ලියන්න බෑ හරිද? අනිවාර්යයෙන්ම එකතු කිරීමක් වැඩි කිරීමක් අඩු කිරීමක් වෙනවනම් ක්‍රියාවලි කොටුව ප්‍රොසෙස් සිම්බල් එක අඳින්නම ඕනේ.
හරි මම මේකේ මේ සුඩා කෝඩ් එක ලියන්න ආරම්භය වැටුප් ලබා ගැනීම if වැටුප වැඩි නම් 50000ට then හරි දීමනාව සමානයි වැටුප වැඩි කිරීම 100%. else දීමනාව සමානයි 107. else if in අන්නේක විශේෂත්වයක් තියෙනවා. දීමනාව දාන්නේ end if එකට පස්සේ. මේ දැක්කද? ඒ මොකද එක්කෝ දීමනාව 110ක් කියලා කැල්කියුලේට් වෙනවා. එක්කෝ 107ක් කියලා කැල්කියුලේට් වෙනවා. දෙකෙන් මොකක් හරි කැල්කියුලේට් වුණාට පස්සේ මේ වැඩේ වුණාට පස්සේ තමයි දීමනාව ප්‍රතිදානය වෙන්නේ. ඔන්න ඔහොමයි ඒකේ වෙනස වෙන්නේ. ඒක වෙනසක්. ඉතින් අලුත් එතනදී වෙනස් දෙයක් අපි මෙච්චර වෙලා ඇද්දේ නැති විදිය. ප්‍රශ්න තියෙනවා මොනවද යහන්න? මකනවා හොඳයි. ළමයි දැන් ඉතුරු වෙලා තියෙන ඊළඟට if වල තුන්වෙනි එක ලියන්න. ඊළඟ මාතෘකාව if then else if ප්‍රකාශය if then else if statement අන්තිම එක if වල if then if then else if statement if then else प्रकाशय if then else if प्रकाशय if then else if statement ලියන්නේ කියන්නේ මෙහෙම කොන්දේසි එකකට වඩා වැඩි ගණනක් භාවිත කරමින් ලියන්නේ කියන්නේ කොන්දේසි එකකට වඩා වැඩි ගණනක් භාවිත කරමින් තීරණ දෙකකට වඩා වැඩි ගණනක් නිරූපණය කිරීම සඳහා කොන්දේසි එකකට වඩා වැඩි ගණනක් භාවිත කරමින් තීරණ දෙකකට වඩා වැඩි ගණනක් නිරූපණය කිරීම සඳහා තීරණ දෙකකට වඩා වැඩි ගණනක් නිරූපණය කිරීම සඳහා මෙම ප්‍රකාශනය භාවිතා කරයි. කොන්දේසි එකකට වඩා වැඩි ගණනක් භාවිත කරමින් තීරණ කොන්දේසි එකකට වඩා වැඩි ගණනක් භාවිත කරමින් තීරණ දෙකකට වඩා වැඩි ගණනක් ලබා ගැනීම සඳහා
මෙම ප්‍රකාශනය භාවිතා කරයි. මෙම ප්‍රකාශනය භාවිතා කරයි. This statement is used to take more than two decisions more than two decisions using more than one conditions more than two decisions using more than one conditions using more than one conditions and more than two take more than two decisions using more than one condition තීරණ කොන්දේසි එකකට වඩා වැඩි ගණනක් භාවිත කරමින් තීරණ දෙකකට වඩා වැඩි ගණනක් ලබා ගැනීම සඳහා මෙම ප්‍රකාශනය භාවිත කරනවා. හරි. දැන් අපිට ඉස්සෙල්ලා එකේදී අපි මුලින්ම එකේදී කරා පුළුවන් උනේ එක තීරණයකට. දැන් else වලින් අපි තීරණ දෙකක් ගත්තා නේද? දැන් මෙතනදී පුළුවන් අපිට දෙකකට වඩා වැඩි ඕනම ගණනක් ගන්න. හොඳයි. ලියා ගන්න උදාහරණයක්. මේ උදාහරණේ එකක් වගේ තමයි අපිට කරන්න වෙන්නේ. ලියන උදාහරණය. සිසුවෙකු විසින් ලබාගත් ලකුණු මත පහත දැක්වෙන පරිදි සිසුවෙකු විසින් ලබාගත් ලකුණු මත පහත දැක්වෙන පරිදි ශ්‍රේණි ලබා දීම සිදු කරයි. සිසුවෙකු විසින් ලබාගත් ලකුණු මත පහත දැක්වෙන පරිදි ශ්‍රේණි ලබා දීම සිදු කරයි. ශ්‍රේණි ලබා දීම සිදු කරයි. According to the following conditions, the system issue the grades according to following conditions. A system issue the grades for the students. Issue the grades for the students. Issue the grades for the students. හොඳයි. මෙන්න කොන්දේසි ලකුණු මාර්ක්ස් වැඩි නම් සමාන නම් 75ට A. හරි. ලකුණු ඉංග්‍රීසි මීඩියම් අය මාර්ක්ස් කියලා ලියා ගන්න. 65B. ලකුණු 55C. ලියා ගන්න. හොඳයි. ළමයි
ඉස්සල එකේ ඔයගලන්ට එක කොන්දේසියක් තිබ්බේ. එක්ක 50ට වඩා වැඩි, එක්ක 50ට වඩා අඩුයි නේද? මොකක් හරි එක කොන්දේසියක්. හරි there's a 5 conditions. මෙතන තියෙනවා කොන්දේසි 5ක්. සහ මෙතන තියෙනවා ප්‍රතිදාන නැත්නම් තීරණ 5ක්. there's a 5 decisions. හරි. හැබැයි මතක තියාගන්න අපිට මේ තීරණ 5 ගන්න කොන්දේසි 5ක්ම ඕනේ නැහැ. අපිට මේ තීරණ 5 ගන්න මේ පළවෙනි කොන්දේසි 4 ප්‍රමාණවත්. හරි. හරි. We have the ability to take 5 decisions using only first 4 conditions. පළවෙනි කොන්දේසි 4 පාවිච්චි කරලා මේ පහම ගන්න පුළුවන්. මොකද අපි ඉස්සෙල් එකේ ඉගෙන ගත්තා එක කන්ඩිෂන් එකකින් එක කොන්දේසියකින් තීරණ දෙකක් ගන්න පුළුවන් කියලා. ඉස්සෙල් අපි ඉගෙන ගත්තානේ නේද? එහෙනම් අපිට පුළුවන් ළමයි මේ පහම මේ හතරෙන් ගන්න. එහෙනම් මතක තියාගන්න කන්ඩිෂන් එකක් පෙන්වන්න කොන්දේසියක් පෙන්වන්න තීරණ කොටුවක් අඳින්න ඕනේ නේද? එහෙනම් මෙතන තීරණ කොටු හතරක් අඳින්න වෙනවා. මම එකක් ඉස්සෙල්ලා ඇදලා පෙන්නන්න. හොඳයි. හොඳයි. ඔන්න පටන් ගත්තා. ආරම්භය. ලකුණු ලබා ගැනීම. get marks. හරිද? ඔන්න පළවෙනි එක. ඉස්සෙල්ලාම බලනවා ලකුණු 75ට වඩා වැඩිද කියලා. 75. හරි. ලකුණු 75ට වඩා වැඩි නම් ඔව් ඔව් A ප්‍රතිදානය output A. හරි. ඊට පස්සේ එහෙම නැත්තම් නැත no. ඊළඟට බලනවා ලකුණු වැඩිද 65. හරි. ඔව් B ප්‍රතිදානය. ඊට පස්සේ බලනවා නැත ලකුණු වැඩිද 55. ඔව් C ප්‍රතිදානය. හරි. ඊට පස්සේ අපි බලනවා නැත ලකුණු වැඩිද 35ට. ඔව් S ප්‍රතිදානය. නැත. දැන් ළමයි මෙතනින් උඩ ලකුණු 35ට වැඩියෙන් ගත්ත හැමෝටම අකුරක් දීලා තියෙනවා. එහෙනම් මෙතන අකුරක් නැත්තේ කාටද? මුකුත්ම අකුරක් නැත්තේ 35ට අඩුවෙන් ගත්ත එක. ඒ නිසා අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ. 35ට අඩුවෙන් ගත්ත අයට W කියලා වෙනම කියන්න ඕනේ නැහැ. එහෙනම් මෙතනින් 35ට වඩා වැඩි ඔව් කියන්නේ S. එහෙනම් no කියන්නේ 35ට වඩා අඩුයි කියන එක. එහෙනම් අපි 35ට වඩා අඩු වෙච්ච කෙනෙක්ට අඳිනවා W ප්‍රතිදානය. හරි. එහෙනම් අන්තිමට ස්ටොප්. අවසන්.
හරි මේ ටික ඔක්කොම ක්ලෝස් වෙන්න ඕන හරිද එහෙනම් මේ විදිහට ඇදලා පැත්තෙන් නා හැඳ ගන්න බලන්න කොන්දේසි ටික ඕනේ නැහැ ලියාගත්තනේ මම මේ පැත්තෙන් සුඩා කෝඩ් එක ලියන්නම් ලියනවා ළමයි මෙතන යන්නේ else if කියනවාද ඉස්සෙල්ලා ලිව්වේ else නේ එතකොට else if එතකොට else එකයි if එකයි එක පේජේ ලියන්න ඕන else if දැන් මෙතන සිංහල මීඩියම් ලියා ගන්න ළමයි හොඳද ලකුණු ලබා ගැනීම marks if ලකුණු වැඩි නම් 65ට ඒ ප්‍රතිදානය කිරීම පුළුවන් නේ හරි එතන ලියා මේකේ තව උදාහරණ දෙකක් තුනක් විතර සාකච්ඡා කරන්න ඕනේ. කියන්නේ මෙච්චර ප්‍රමාණෙම නෙමෙයි. සාකච්ඡා කරලා ඊළඟ අපිට පුනර්කරණය කියන කොටසට යන්න තියෙනවා. ඒක තව එතකොට අපිට තව සතියකින් දෙකකින් මේක සම්පූර්ණ ඉවර කළ හැකියි. ඊට පස්සේ අපි Python programs වලට යනවා. Python පටන් ගන්නවා. හරි? ඉතින් ඒ නිසා මේ ටික හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට තමයි අර ඉතුරු කරන ටික ලේසි වෙන්නේ. දැන් එතකොට දැන් අපිට කොහොමද ලබන මාසෙ දිගටම ඔන්ලයින් යන්නේ. එතකොට මේ ඕගලන්ට ෆීස් ගෙවන අයට අර කලින් වගේ බැංක් account එකකට pay කරන්න පුළුවන් ඒ බැංක් account pay කරපු අයට. නැත්තම් සාමාන්‍යයෙන් දැන් ක්ලාස් එක කරලා තියෙනවා ගොඩක් දවස්වලදී මොකද සිස්ටම් කෙනෙක් ඉන්න නිසා. ඉතින් ඒ නිසා මේ මම ක්ලාස් ඕපන් ටයිම් එක දාන්නම්. එතකොට ඒ ටයිම් වලදී ඔයගලන්ට ක්ලාස් එකට ගිහිල්ලා ක්ලාස් ෆීස් ගෙවලා කාඩ් එක ගන්න පුළුවන්. ඊට පස්සේ හරියටම කියන්නේ ලොග් වෙනකොට තමන්ගේ නමින් මේ නමින් ලොග් වෙන්න. මොකද ඊට පස්සේ ඇටෙන්ඩන්ස් මේ මාක් නොවේයි අනිත් එක තමයි සමහරලාට වැරදි නමකින් එන්නලා තියෙන සමහරලාට මේ ගෲප් එක මේ ඒ වෙලාවට ඔයාව ලෙෆ්ට් වෙන්නත් ඉඩ තියෙනවා. හරි? ඒ නිසා හරියට හොයලා බලලා හරියටම ඔයගලන්ගේ අපිට දීලා තියෙන නම තියෙනවානේ. ඒ නමින් අනිවාර්යයෙන්ම මේ ලොග් වෙන්න ඊට පස්සේ හරිද? ඒකක් මතක තියාගන්න මේ
කොහොමද දිගටම දැන් හෙට උදේ ක්ලාස් එක ඇද්දලා තියෙනවා. ඒ වගේම ලබන සතිය දවස්වලත් ක්ලාස් එක ඇද්දලා තියෙනවා. ඒ නිසා ක්ලාස් ටයිම් වලදී ඇවිල්ලා ඔයගලන්ට මේ ඇද්දලා තියෙන ටයිම් වලදී ඇවිල්ලා ක්ලාස් ෆීස් පේ කරන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් පේ කරන අයට එහෙම පේ කරන්න පුළුවන්. හරි? හොඳයි. ඉතින් ඒ නිසා මේ දැන් කියාගෙන ඉවරයි නේද? අපි එහෙනම් අදට මෙතනින් ක්ලාස් එක නවත්තමු. ලබන සතියේ ආපහු මේ කිට් රිපෝට්ස් එක හම්බ වෙමු. හරි? හොඳයි.